පොඩි ඔය මොකද්ද ඔය පුංචි අකුසල් ඕවා විපාක දෙන්නේ නැහැ කියන. සමහර මහා අති පණ්ඩිත අදහස් කියලා ඔය මදුරුවෙන් මැරුවට කමන්නේ ඔය පොඩි සතෙක් ඕවා ගාණක් නැහැ. ඕවද මිනිස්සු කරන්නේ. අන්න ඒ වගේ තමන්ගේ පව්කම් සාධාරණීකරණය කර කර රටේ ඉන්න මහා පව්කාරයෝ ලෝකේ පව්කම් කරන මිනිස්සු මහා අපරාධකාරයන්ව ඒව තමයි ආදර්ශයට පෙන්න තමන්ගේ අකුසල් සාධාරණීකරණය කර කර පව්කම් කර කර ඉන්න මිනිස්සු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා දැන් නිකන් හිතන්න ඔබ කිරි කලයක් මේ කලේම හොඳට කිරි දෙව්වත් එක ගොම බින්දුවකින් කිරි කලේ මොකද වෙන්නේ? ඊළඟට වතුර භාජනයක් තියෙනවා පිරිසිදු වතුර එක පුංචි ලුණු කැටයකින් අර භාජනයේම ලුණු රහ වෙලා යනවා වෙනස් වෙනවා. ඒ නිසා ජීවිතේ සමහර වෙලාවට එක අකුසලයක් මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. මරණ මංචකයේ පිනකට වඩා අකුසල් බලවත් වීම බලවත්. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඔස්ට්‍රේලියාවේ පදිංචි ජයන්ති කුමාරගම මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ වෙන්නප්පුවේ විද්‍යාල මාවතේ පදිංචිව සිටි නන්දසිරි පෙරේරා මහතා අභාව ප්‍රාප්ත වී අප්‍රේල් මාස 27 වන දිනට වසර 20ක් සපරීම නිමිත්තෙන් එතුමන්ට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කිරීමයි. අද දේශකයන්න් වහන්සේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි අද මේ පුන් පොහෝ දවසේ ධර්ම ශ්‍රවණයට එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අපි මුලින්ම මේ බක්පුන් පොහෝ දවසේ වැදගත්කම ගැන ධර්ම කාරණා කීපයක් සාකච්ඡා කරලා ඊට පස්සේ අපි මේ කර්ම විපාකවල තියෙන භයානකකම, මේ කර්ම විපාක කොහොමද මේ මිනිස්යන් පසුපස සංසාරිකව ගමන් කරන්නේ, මේ කර්මයේ දායාද කරගෙන යන සත්වයා මේ කර්මයත් එක්ක මොන වගේ පටලැවිල්ලකද පැටලිලා යන්නේ කියන කාරණය අපි තේරුම් ගන්න උත්සාහයක් ගමු. බක්පුන් පොහෝ දවස අපේ බුදුරජාණන් වහන්සේගේ දෙවනි ලංකා ගමනේ සිද්ධ වෙච්ච දවස හැටියටයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඔබ කවුරුත් දන්නවා, ඔබත් මමත් සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ මයංගනේට වැඩම කරලා යක්ෂයන් පළවා හැරලා එදා මේ අමනුෂ්‍යයන්ගෙන් පීඩාවට පත් වෙලා හිටපු මිනිස්යන්ට රැකවරණය, ඒ අයව අමනුෂ්‍යයන්ගෙන් නිදහස් කරලා අනාගතේ බුද්ධ ශාසනය පිහිටන භූමිය යක්ෂයන්ගෙන් බේරගෙන ආරක්ෂා කරා. ගිරි දිවයින නමින් දූපතක් මවලා මේ යක්ෂයන් ගිරි දිවයිනට පළවා හැරියා කියලා ඔබ අහලා ඇති. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලංකා භූමිය වටේ 3 වතාවක් අහසේ ප්‍රදක්ෂිනා කරලා ලංකා භූමියේ දා බුද්ධ අධිෂ්ඨානයෙන් බුද්ධ බලෙන් ආරක්ෂා කරා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මයංගන භූමියේදී දහම් දෙසුවා. එදා ඒ ප්‍රදේශය පාලනය කරපු පාලක රජතුමා ඇතුළු බොහෝ පිරිසක් බණ ඇහුවා. එදා තමයි
සුමන සමන් දෙවියන් උතුම් සෝවාන් ඵලයට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් කේශ ධාතු මිටක් ඉල්ලගෙන මයංගන මහා සෑය ඉදි කරේ සුමන සමන් දෙවියන් ඒ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ලංකා ගමනය සමග. ඊළඟට පිංගතුනි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 5 වෙනි අවුරුද්දේ බක්පුන් පොහෝ දවසේ තමයි දෙවනි වතාවට මේ ලංකාවට වැඩම කරන්නේ. මේ ගැන ධර්මයේ සඳහන් වෙන්නේ ඉතිහාස පොත්වල ග්‍රන්ථවල ලංකා ගමනය ගැන සඳහන් වෙන ස්ථානවල සඳහන් වෙලා තියෙන. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. උන්වහන්සේ බුදු ඇසින් ලෝකෙ දිහා බලනවා කාටද අද මම පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තමයි කියලා බුදු ඇසින් ලෝකෙ දිහා බලනවා. පින් ඇති අය හොයාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ අයට ධර්මයේ දේශනා කළා ධර්මාවබෝධය ලබලා දෙනවා. උන්වහන්සේ හවස් වරුවේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. කාටද අද මන් ධර්මයේ කියලා දෙන්නේ? අද හවස් වරුවේ රාත්‍රී කාලේ ධම්සභා මණ්ඩපයට එන අය අතරින් නිවන් අවබෝධ කරන්න පින් ඇති අය කවුද? අද රාත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එන දෙවියන් බ්‍රහ්මයන් අතරින් කවුද නිවන් දකින්නේ? කල් තියාම බුදු වැසින් ඒ අයව දකිනවා. පින්වතුනි එදා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා 5 වෙනි අවුරුද්දේ බක්පුන් පොහෝ දවස හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලද්දී දැක්කා අනාගතේ බුද්ධ ශාසනයේ පිහිටන භූමිය බොහෝ කාලයක් බුද්ධ ශාසනයේ ලෝකේ ආරක්ෂා වෙන භූමිය. එදා චූලෝදර මහෝදර කියන නා රජවරු මිනි පළගක් නිසා යුද වදින්න සූදානම් වෙනවා. කැලණියේ රජකම් කරපු මණියක් එක නාග රජුරුවත් විශාල සේනාවක් එක්ක මහෝදරගේ සහයට නාගදීපයට ගිහිල්ලා. දැන් විශාල නාග පිරිසක් අවියාවිද අරගෙන මේ මිනි පළඟ නිසා යුද වදින්න සූදානම් වෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා බැරි වෙලාවත් මේ යුද්ධයක් මේ මිනි පළඟක් නිසා මේ දෙගොල්ලෝ අතර යුද්ධයක් කෝලහලයක් ඇති වුණොත් විශාල පිරිසක් මරණයට පත් වෙනවා. අනාගතයේ බුද්ධ ශාසනය පිහිටන භූමිය. මේ ආරවුල සංසිඳවලා ඔවුන්ට ජීවිත දානය ලබා දෙන්න බුදුරජාණන් වහන්සේ උදෑසනම මහා කරුණා සමාපත්තියෙන් දැකලා අදිෂ්ඨාන කරගත්තා. සිවුරු පාත්තර අරගෙන උදෑසන ගන්ධ කුටියෙන් එළියට පැමිණියා. එදා බුදුහාඳුර වැඩ සිටි සවැත් නුවර ජේතවනේ. බුදුරජාණන් වහන්සේ එලිමහනට වැඩම කරලා අහසින්ම ලංකා භූමියට වඩින්න සූදානම් වෙද්දී බොහෝ දෙවි දේවතාවරු ඉදිරිපත් වුණා. ස්වාමීනි අපිත් එනවා. අපිත් එනවා මේ ගමනට. අපිත් එනවා ඔබ වහන්සේ සමග. බුදුරජාණන් වහන්සේ කියනවා යක්ෂයින් මේ දෙවියනේ නුඹලා කවුරුවත් මේ ගමනට අවශ්‍ය නැහැ. හැබැයි බුදුහාමුදුරගේ ගන්ධ කුටිය අසල කිරිපළ රුක්කට අධිග්‍රෝහිත දේවතාවෙක් හිටියා. සමින්දි සුමන කියලා. මේ සමින්දි සුමන දේවතාවට බුදුරජාණන් වහන්සේ කතා කරා ඔබ විමාන කරගෙන ඉන්න කිරිපළ රුකත් සමගම ඔබ පැමිණෙන්න කිව්වා මේ ගමනට ලංකා භූමියට. බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරනකොට අර වෘක්ෂ දේවතාවයේ වෘක්ෂයත් සමගින්ම අහසින් බුදුරජාණන් වහන්සේ සමග වඩිනවා. ඔබ දැකලා ඇති පින්තූරවල ලංකා ගමනේ ගැන ඇඳලා තියෙන ඡායාරූප ඔබට මතකයට එනවා ඇති මේ බණ කියනකොට. බුදුහාමුදුරන්ගේ හිසට ඉහලින් වෘක්ෂයක් අල්ලගෙන ඉන්න දේවතාවෙක් මුතු කුඩයක් ඉහළගෙන ඉන්නවා වගේ ඔබ ඡායාරූපවල දැකලා ඇති. බුදුරජාණන් වහන්සේ අහසින්ම වැඩම කරලා එදා නාගදීපයට ඉහළ අහස එදා විශාල පිරිසක් දැන් යුද වදින්න ඔන්න මෙන්න දැන්. ඒ වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ සිටිමින් විශාල ඝන අන්ධකාරයක් මැව්වා කියනවා. අවියාවිද අරගෙන යුද්ධෙට සූදානම් වෙච්ච පිරිසට ළඟ ඉන්න කෙනාවත් පේන්නේ නැති විදිහට ඝන අන්ධකාරයක් ඇති වුණා. ඔවුන් බියෙන් තැතිගත්තා මොකක්ද මේ වුනේ? එකපාරට මහා අන්ධකාරයක් මේ මහා දවල් මොකක්ද මේ වෙච්ච පුදුමේ කියලා වටපිට බැලුවා මොකුත් පේන්නේ. ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ බුද්ධ රශ්මි දහරා විහිදෝමින් අහසේ වැඩ සිටිනවා.
පේන සැලැස්සුව. මේ අය බුදුරජාණන් වහන්සේ අඳුන ගත්ත මොකද මීට කලින් බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ මයංගනයට වැඩම කරලා යක්ෂයන්ගෙන් අපිව බේරගත්ත මේ මහා උත්තමයන් වහන්සේ. මේ වෙලාවෙත් අපි ගැන මහා කරුණාවෙන්මයි මේ වැඩම කරන්නට ඇත්තේ. බුදුරජාණන් වහන්සේ මේ මිනි පළගක් නිසා යුද වැදීමේ ආදීනව ගැන දහම් දෙසුවා. අවවාද කරා. ඒක පිළිගත්තා. ස්වාමීනි ඔබවහන්සේ අපි ගැන කරුණාවෙන්මයි වැඩම කරේ. ඔබවහන්සේටම අපි මේ මිනි පළඟ පූජා කරන ඔබවහන්සේ මේක පිළිගන්න සේක්වා කිව්. බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කළ මිනි පළඟ මත වැඩ සිටිය. දැන් මේ මිනි පළඟ බුදු කෙනෙක් පරිහරණය කරපු පාරිභෝගික වස්තුවක්. අපි කියන පාරිභෝගික ධාතුන් වහන්සේලා කියලා. බුදුහාඳුරෝ පරිහරණය කරපු දෙයක් උන්වහන්සේ මත වැඩ සිටිය. ඒ මත වැඩ සිටිමින් මේ සියලු දෙනාට දහම් දෙසුවා යුද්ධේ, ද්වේෂයේ, වෛරයේ ආදීනව ගැන. ඒ අයගේ හිත් සංසිඳුණා. අර වෛර, ද්වේෂ සිතුවිලි හිතෙන් ඉවත් වුණා. ඒ අය බුදුරජාන් වහන්සේගෙන් බණ අහලා බුදුරජාන් වහන්සේට එතනදී තමයි බුදුහාඳුරන්ට 3 වෙනි වතාවට ලංකාවට වඩින්න කියලා මණියක්කික නාග රජුරු ආරාධනා කරන්නේ. ස්වාමිනී ඔබ වහන්සේ මීට කලින් මයංගනයට වැඩම කළ යක්ෂයන්ගෙන් අපිව බේරගත්තා. අද මේ මිනි පළඟ නිසා යුද්ධයක් ඇති වෙන්න ගිය වෙලාවේ ඔබ වහන්සේ අපේ ජීවිත බේරගත්තා. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වතාවක් මේ ලංකා භූමියට වඩින සේක්වා. මණියක්කික නාග රජුරු ඉල්ලීමක් කරා මම රජකම් කරන්නේ කැලණිය කියන මේ ලංකා භූමියේ දකුණු ප්‍රදේශයට වෙන්න පහළ. මගේ රාජධානිය තියෙන කැලණි ගඟ අසබඩ. ඔබ වහන්සේ ඊළඟ වතාවේ සංඝයා පිරිවරාගෙන වඩින්න කියෝ. ඔබ වහන්සේට මං ආරාධනයක් කරනවා මගේ ආරාධනයට වඩින්න. බුදුහාඳුර ආරාධනය පිළිගත්තා. එදා දහම් දෙසලා ආපහු වඩින්න පෙර සමිඳි සුමන දේවතාවට පැවරුවා කිලිපරුරුක මේ භූමියේ පිහිටවාගෙන මේ භූමිය ආරක්ෂා කරගෙන වැඩයින්. බුදුරජාණන් වහන්සේ මේ මිනි පළඟ දැන් බුදු කෙනෙක් පරිහරණය කරපු පූජනීය දෙයක්. තැන්පත් කළ චෛත්‍යයක් ඉදි කරන්න කියලා උපදෙස් දීලා අහසීම වැඩම කරා. ඒ තමයි අපේ බුදුහාඳුරන්ගේ දෙවනි ලංකා ගමනේ ගැන අපේ ඉතිහාසෙ සඳහන් වෙන කාරණා වලින් කාරණා කීපයක්. ඒ නිසා එවැනි උතුම් ශාසනික කටයුතු යෙදිච්ච ඒ බක්පුන් පොහෝ දවස සිහිපත් කරගෙනයි ඒ ශාසනික කටයුතු සිහිපත් කරගෙනයි අද මේ පිංගතුන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. පිංගතුනේ අද අපි විශේෂයෙන් විමසලා බලමු මේ ධර්මානුශාසනාවේදී ඔබත් මමත් මේ බණහන සියලු දෙනාම ඔබ ලංකාවේ හිටියත් ලෝකෙ කොහේ හිටියත් ඇමරිකාවේ ජීවත් වුණත් කැනඩාවේ හිටියත් ඕස්ට්‍රේලියාවේ හිටියත් යුරෝපේ කොහේ ජීවත් වුණත් ඔබ දඹදිව හිටියත් බුද්ධගයාවේ හිටියත් සවැත් නුවර ආසන්න ගමක හිටියත් ඔබ ලෝකෙ කොහේ හිටියත් අපි කවුරුත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර මේ විදිහට හිතන්න කියනවා. කම්මස්ස කෝමහි මම කර්මයේ ස්වකීය කරගත්ත කෙනෙක්. කම්ම දායාදෝ මම කර්මයේ දයවැද්ද කරගෙන යන කෙනෙක්. කම්ම පටිසරණු මම කර්මයේ පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක්. කම්ම බන්දු මගේ එකම ඥාතිය මගේ එකම නෑයා මම රැස් කරගත්ත කර්ම. යංකම්මං කරිස්සාමි කල්යාණංවා පාපකංවා තස්ස දායාද මම යම් යහපත් දෙයක් කරොත් ඒක යහපත් විපාක මට ලැබෙනවා. මම කරන දේ අයහපත් නම් ඒ අයහපත් විපාකේ සංසාර ගෙනියන්නේ මමමයි කියලා හිතන්න කියන. ඔන්න ඔය කාරණේ නිතර සිහි කරන්න. පිංගතුනි කර්මඵල දැන් ඔබට මේ ඇහෙනවා සමාලට ආනේ කර්ම ගැන අපි දන්නවා අපි කොච්චර පොත් කියවලා තියෙනවද පොඩි කාලේ ඉඳන් කර්මය ගැන දන්නවනේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. මේ කර්මය ගැන අවබෝධයක් හරි වැටහීමක් නැතිකම නිසාම වැටෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටියට. මතක තියාගන්න නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ දරුණුම අකුසලයක්. ආනන්තරී අකුසල් වලටත් වඩා භයානකම අකුසල් හැටියට බුදුහාඳුර පෙන්වුවේ නියත මිත්‍යා දෘෂ්ටිය. ආනන්තරී අකුසලයක් කරගත්ත කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අපායේ කල්පයක් ඔහු දුක් විඳිනවා.
නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකයට කාලයක් පනවන්න විදිහක් නෑ කියව. ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය තියෙන දරුණුක මත ආනන්තරී අකුසල් එකක් දෙකක් නෙමෙයි කීපයක් වුණත් කරන්න පෙළඹෙන. මිනිස්සු 100,000 ගණන් මරන්න පෙළඹෙනවා මනස. රටරටවල් අවුලවන්න ගිනිතියන්. මුළු ජීවිතේම හැම වෙලාවෙම අපරාධවලට ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් ඕනම අපරාධයකට මනස පෙළඹෙන්න පුළුවන් නියත මිත්‍යා දෘෂ්ටිය තුළ. ඒ නිසා කර්මඵල විශ්වාසය මේ කර්මයක් ඇතිවෙන්නේ කොහොමද? චේතනාව තුළ කර්මය උපදින්නේ කොහොමද? මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි නොදැනුවත් ඕන තරම් කර්ම රැස් වෙන්න පුළුවන්. පින්වතුනි දැන් අපි ගමු බොහෝ වෙලාවට මිනිස්සු හිතන්නේ කර්මය කියන්නේ ක්‍රියාව කියලා. කර්මය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ක්‍රියාව කියලා කියන අය බොහෝ පිරිසක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි කර්මය කියන්නේ චේතනාව. චේතනාවයි කර්මය කියන්නේ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා මේ සත්‍යයන් කර්ම රැස් කරනවා කයින් වචනේ මනසේ. එහෙමනම් චේතනා පහල කිරීම තුළ කය ක්‍රියාත්මක වෙනවා. චේතනා පහල කිරීම තුළ වචන ප්‍රකාශ කරනවා. චේතනා පහල කිරීම තුළ හිතෙන් හිතනවා. අන්න එහෙමනම් මතක තියාගන්න අපි හිතනකොට හැම සිතුවිල්ලක් එක්කම හිත ඇතුලේ චේතනාවක් පහළ වෙනවා. අපි කතා කරද්දි මේ හැම වචනයක් එක්කම මේක ධර්මයේ කියන විතක්ක ਵਿਚාර හිත ඇතුලේ චේතනා පහළ වෙනවා. ඉබේ කතා කරනව නෙමෙයි. අපි කරන ක්‍රියාවන් තුළ චේතනා පහළ වෙනවා. ඔබට මට අපි කාටවත් මේ කර්ම රැස් කරන්න නැතුව ඉන්න ක්‍රමයක් නැහැ. ඔබ අහලා ඇති සමහරු කියනවා අපි පව් කරන්නේ. ඒ නිසා අපිට මේ අමුතුවෙන් අපි මේ පින් කරනවා කියලා ලෝකෙට පේන්න පන්සල් ගානේ ඇවිද ඉන්න ඕනේ. අපි පව් කරන්නේ. ඒ වගේ වචන කියන්නේ කර්මය ගැන නොදන්නකම නිසා. පිංගතුනේ හැම වෙලාවෙම චේතනා පහළ වෙනවා. ඔබ හිතෙන් හිතනකොට ඔබ කතා කරන හැම වචනයක් තුළම ඔබ ක්‍රියා කරන හැම ක්‍රියාවක් තුළම චේතනාවක් තියෙනවා විපාක පිණිස ඒක සකස් වෙනවා. ඒක පුණ්‍ය කර්මයක් නම් පුණ්‍ය විපාක පිණිස සකස් වෙනවා. ඔබ සිත කය වචනය තුලින් කරන්නේ අකුසල කර්ම නම් අකුසල විපාකයක් පිණිස ඒක සකස් වෙනවා. සමහර සිතුවිල්ලක භයානකකම හිතාගන්න බෑ එක සිතුවිල්ලක් තුළ. ඒගේ සිතුවිල්ලේ භයානකමත් එක්ක දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මහා දරුණු විපාක ලැබිච්ච සිදුවීම් ධර්මයේ සඳහන් වෙනවා. වචනේ ආනන්තරී අකුසල් කරන්න පුළුවන්. දැන් සංඝ වේදී කරන්නේ වචනේ. කල්පයක් නිරේ උපදින කර්මයක්. ඒ නිසා කර්මය ගැන හොඳට තේරුම් ගන්න නිතර විමසන්න. සමහර වෙලාවට ඔබ හිතන්න අපි හොඳට පින් කරගෙන දන් දීගෙන සීල් රැකගෙන භාවනා කරගෙන නිවන් මඟ ධර්ම මාර්ගේ යන කෙනෙක් කියලා. ඒ නිවන් මඟ ධර්ම මාර්ගේ වඩාගෙන යන ගමනේ පවා අපි යන්නේ ධර්මය අවබෝධ කරගන්න තෙක් කෙලෙස් සහිත ගමනක් යන්නේ. ඒ අතර ඕනම මොහොතක වරදින්න පුළුවන්. ඕනම කෙනෙකුට. දැන් ඔබ නිකන් සාමාන්‍ය බලන්න සමහර චරිත ඉන්නවා කාලයක් හොඳට පින්කම් කරනවා. හොඳට සීල් රකින්නවා පන්සලේමයි. පින්කම් වලමයි. හැබැයි ඒ පුද්ගලයාම කාලෙකදී හිටි ගමන් මග වෙනස් වෙනවා. පාර වෙනස් කරගන්නවා. පාප මිත්‍රයන්ට අහු වෙනවා. ඊළඟට බේබදුකමට සල්ලාලකමට සුරාවට සූදුවට ඇබ්බැහි වෙනවා. අර කරපු පින්කම් වලට ඊට පස්සේ බඩිනවා අනේ අපිත් ගියා අපිත් ඔය පන්සල් ගානේ ගියා අපිත් ඔය පින්කම් කරා තමයි අපි මේවා කරලා හරියන්නේ මුන්ට මේ පිස්සු අපි ඒවා තේරුම් අරගෙන තමයි අපි මේ අයින් උනේ කියලා දැන් අර පව්කම් කරන ගමන් ඒ පව අනුමෝදන් වෙවි අර කරපු කුසලයට තමන්ම ගරහන අපි හිතමු ඔහොම කාලයක් ඉඳලා ඊට පස්සේ තේරෙනවා අයියෝ මට වැරදුනා කියලා දැන් තේරෙනවා.
ඒ තේරුණාට පස්සේ සම්පූර්ණයෙන් ආයි නිවරදුනා කියලා හිතන්න. ඊට පස්සේ ආයි පන්සලට එනවා, තුනුරුවන් කමා කරගන්නවා, වැරදි හදාගන්න අදිෂ්ඨාන කරගන්නවා. දැන් ආයි උපාසකයා. දැන් ආයි පින් කරනවා, ආයි දන් දෙනවා, ආයි පින්කම් සංවිධානය කරනවා. දැන් ආයි ගුණ පුරනවා. දැන් මෙහෙම ජීවත් වෙන කෙනා පින් කරගෙන අපි හිතමු ධර්ම මාර්ගේ ගියත් අර අකුසල විපාකත් පස්සෙන් එනවා. ඒ නිසා මතක තියාගන්න අපි කරපු කර්ම විපාක ඒවා පින් වේවා පව් වේවා විපාක නොවිද සසර යන ගමනේ ප්‍රහාණය කරගන්න ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා බුදුහාඳුරු පෙන්වුවේ. ඒ නිසා මතක තියාගන්න චේතනාවක් පහළ කරලා යම් කර්මයක් කරාද ඒ විපාක අපි කරා එනවාමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්න අන්තලික්කේන සමුද්ද මජ්ජේ. කර්ම විපාක වලින් බේරෙන්න අහසේ හැංගෙන්න තැනක් නැහැ කියන. සමුද්ද මජ්ජේ මුහුද මැද්දට ගිහිල්ලා හැංගෙන්න තැනක් නැහැ. නපබ්බතානං විවරම් පවිස්ස කර්ම විපාක වලින් බේරෙන්න පර්වතයක් ඇතුලේ ගල් ගුහාවක් අස්සේ රිංගලා හැංගෙන්න තැනක් නැහැ. කුහරයක් ඇතුලේ හැංගිලා ඉන්න තැනක් නැහැ. විවරයක හැංගෙන්න තැනක් නැහැ. තමන් යම් අකුසරයක් කරාද ඒකේ විපාක තමන්ට සසරේ අරගෙන යන්න වෙනවා. ඒවා සමහරලාවට මෙලව දිට්ඨ ධම්ම වේදනීයයි. සමහර කර්ම ඊළඟ ජීවිතේ. සමහර ඒවා නිවන් දකින්නකම් පස්සෙන් එන කර්ම තියෙනවා. ඔබට හොඳ සිදුවීමක් බුදුහාඳුරන්ගේ කාලේ රහතන් වහන්සේ නමකගේ ජීවිත කතාවක්. මේ සිදුවීම ඔස්සේම හිතන්න කර්ම විපාක කොච්චර භයානකද. අපි මේ නිවන් දකින්න යන ගමනේ අපි බණ අහනවා, දන් දෙනවා, සිල් රකින්නවා, ගුණ පුරනවා තමයි. හැබැයි ඔය අතරේ අකුසලයක් කරොත් ඒ වෙච්ච අකුසලෙත් කොච්චර අපි පස්සේ සසරේ එනවද? පිංගතුනි මීට බොහෝ කාලයකට පෙර මේ සසරේ කල්ප ලක්ෂයක් පෙරම් පුරන කෙනෙක් නිවන් දකින්න හිතාගෙන සසර පුරා පින් කරගෙන පාරමී පුරාගෙන හොඳට ගුණ පුරාගෙන එනවා. අනේ මට බුදු කෙනෙක් මුණ ගැහිලා. අනාගත බුද්ධ ශාසනයක බුදු කෙනෙක්ගෙන් බණ අහලා මට නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා පින් කරනවා. එහෙම හොඳට පින් කරගෙන එන කෙනෙක්. එක ආත්මික මනුස්ස ලෝකේ ඉපදුනා බුද්ධ ශූන්‍ය කාලයක්. ඔබ දන්නවා මේ අපි සංසාරේ යන්නේ බුද්ධ කාලවල හැම කාලෙම බුදුවරු ලෝකේ පහළ වෙලා ඉන්නව නෙමෙයි. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභ බුද්ධ කියන වචනේ කල්ප 100 ගණනකින් ලෝකේ අහන්නත් දුර්ලභයි කියන. එතකොට එවැනි දුර්ලභ බුදුවරු ලෝකේ පහළ වෙනවා. හිතා ගන්නවත් බෑ ඒ කාල ගැන. පින්වතුනි බුද්ධ ශූන්‍ය කාලෙක මේ පෙරුම් පුරාගෙන නිවන් දකින්න හිතාගෙන යන කෙනා මනුස්ස ලෝකේ ඉපදිලා හිටියා. දැන් සංසාරේ පින් නිසා බොහොම ධනවත් පවුලක හොඳ සල්ලිකාර පවුලක තරුණේ. තරුණ වයසට එනකොට ඉතින් යාළු මිත්‍රයෝ ඉන්නවා. තරුණ මදේ යොබ්බන මදේ මද මාන්න කියලා ඇති වෙනවා. එතකොට මන් තරම් කෙරුමෙක් නෑ මන් තරම් කෙනෙක් නෑ කියලා ඔළුව ඉදිමෙන කාලයක් එනවා සමහරුන්ට. දැන් මේ විදිහට තරුණ මදේ මත් වෙලා තරුණ කාලේ ඉතින් ওই පාරේ ආයිනේ දවසක් යාළුවෝ ටිකක් එක්ක ඉන්නවා. ඔබ දැකලා ඇති ওই පාරවල් ආයිනේ සමහරට කොල්ලෝ තරුණ වයසේ එකතු වෙලා ඉන්නකොට පාර යන අයට විහිළු කරනවා. කාට හරි උසුළු විසුළු කරනවා. දැන් ඔහොම ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඔබ අහලා ඇති බුද්ධ ශූන්‍ය කාලවල පසේ බුදුරු ලෝකේ වැඩ ඉන්නවා. හිමාල මහ වනාන්තරයේ වැඩ හිටියේ පසේ බුදු කෙනෙක්. පාත්‍රයක් අරගෙන එදා පාර දිගේ පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේ ඇඟ පුරාම වැහෙන විදිහට සිවුර පොරෝගෙන පාත්‍රයක් අරගෙන බිම බලාගෙන හිස මුඩු කරපු ශ්‍රමණයන් වහන්සේ නමක් සාන්ත ගමනකින් පිණ්ඩපාතේ වඩිනවා. අර පාර අයිනේ මේ කොල්ලෝ ටිකක් එක්ක ඉන්නකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ දැකලා විහිළු කරන්න පටන් ගත්තා. ආම් බලාපංකෝ අමුතු ඇඳුමක් ඇඳලා ඇඟ පුරාම නිකන් ගෝණියක වගේ රෙද්දක් කොතාගෙන කුෂ්ඨ රෝගියෙක්ද දන්නේ නැහැ කිව්වා. එතකොට ඔය විදියට ගරහන්න පටන් ගත්තා. මොකද්ද බම් මේ ඇඟේ ඇඳගෙන ඉන්න ඇඳුම කියලා විහිළු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේ දැකලා විහිළු කරන්න පටන් ගත්තා. මොකද්ද බම් මේ ඇඟේ ඇඳගෙන ඉන්න ඇඳුම කියලා විහිළු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා.
දැන් අර පසේ බුදුරජාණන් වහන්සේ ආර්යයන් වහන්සේ මේ ළඟින්ම පිණ්ඩපාතේ වඩිනකොට පාර හරස් කරලා විහිළු කරලා වටපිට බලනකොට පාරයිනේ තිබ්බ අසූචි ටික. පාත්තරේ අරගෙන වඩින්නේ අර අසූචි ටික අරගෙන පාත්තරයට දැම්ම. දාලා හයියෙන් hina වුණා යාළුවොත් එක්ක. මේ ආර්යයන් වහන්සේ බොහෝම සාන්ත ගමනකින් කිසිම වෙනසක් නැතුව උන්වහන්සේ වැඩම කරා. දැන් බලන්න මේ සසරේ පෙරුම් පුරාගෙන ආපු නිවන් දකින්න පින් කරගෙන ආපු කෙනා අර පසේ බුදුරජාණන් වහන්සේට මෙන්න කාපන් කියලා අර පාරේ තියෙන අසූචි ටික පාත්‍රයට දැම්ම. දාලා තව විහිළුත් කරා කෑ ගැහුවා නොයේක් වචන කියලා නිඳා කරා. උන්වහන්සේ සාන්ත ගමනින් වැඩියා. හැබැයි මේ කරගත් අකුසල විපාකේ නිවන් දකින්න පෙරුම් පුරාගෙන ආවත් මහා බලවත් දැන් බලන්න පුංචි මොහොතක් ඇති. කල්ප ගණන් පෙරුම් පුරාගෙන ආපු කෙනෙකුට එක පොඩි මොහොතක හිත නොමග ගිහිල්ලා ඇති වෙන යම් කර්මික විපාකේ සමහරලාවට ආත්ම 100,000 ගණන් ගෙවනවා. කල්ප ගණන් සසරේ දුක් විඳිනවා. මේ රැස් කරගත් අකුසලේ මරණින් මත්තේ දුගතියට වැටුණ අපායි. අපායි බොහෝ කාලයක් දුක් විඳලා කාලෙකට පස්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ අපායින් චුත වෙලා උඩට ආවා. මනුස්ස ලෝකෙට ආවා. දැන් නිවන් දකින්න පින් තියෙනවා. ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න පින තියෙනවා. හැබැයි අර කර්මෙත් දැන් අපායේ ගෙවාගෙන ගිහිල්ලා එහෙම උඩට ආවා. තාම ටිකක් තියෙනවා. මනුස්ස ලෝකේ ධනවත් පවුලක ඉපදුනා. බොහෝම ඈත පිටිසර ගම්මානයක ධනවත් පවුලක. ඒ දෙමව්පියන්ට දරුවෝ හිටියේ නැහැ. ඉතින් බාරහාර වෙනවා, උපදෙස් ගන්න යනවා, වෛද්‍යවරු හම්බෙන්න යනවා. ඔහොම කාලයක් ඉඳලා ඔන්න අනේ දරුවෙක් කුසේ පිහිටියා. දැන් මේ අම්මා පුදුම සතුටක්. අනේ මගේ කුසට දරුවෙක් ආවා. මගේ කුසේ දරු ගැබක් පිහිටියා. පුදුම සතුටෙන් ඇඳුම් මහනවා. සාමාන්‍ය දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්මා කෙනෙක් ඒ දරුවා ගැන නොයේක් සිහින මවනවා. සමහරලාට අද වගේ කලින්ම ගිහිල්ලා මේ ගෑනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා ස්කෑන් කරලා බලන තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැහැ. හැබැයි හිතෙන් හිතාගෙන පිරිමි දරුවෙක් නම් මේ වගේ ඇඳුමක් කොට්ට උර මහනවා, ඇඳුම් මහනවා. දැන් පොඩි දරුවන්ට අවශ්‍ය මේ දරුවා ඉපදුනා. පිරිමි දරුවෙක්. අම්මා ඉතින් දරුවා ඉපදුනාට පස්සේ බොහොම ආදරෙන් දරුවා තුරුල් කරගෙන දරුවට කිරි දෙනවා. මේ ළමයා කටට කරලා මිරිකුවත් කිරි බොන්නේ නැහැ. කටෙන් හලනවා. කට ඇරලා කටට කිරි මිරිකුවත් කටේ තියාගෙන කට දෙපැත්තෙන් හලනවා. ගිලින්නේ නැහැ. කොච්චර මොන විදියට මව් කිරි පොවන්න හැදුවත් කිරි බොන්නේ නැහැ. පුංචිකමට මේ දරුවා අසූචි කරගන්නවා. අර අසූචි ටික අතින් අරගෙන කටේ ගාගෙන ඒක ගිලිනවා. අසූචි තමයි කන්නේ. මොන විදියට හුරතල් කළා. අන්තිමට පුංචි කෑම බීම අඹරලා පොඩි දරුවට හුරතල් කරලා කටේ තියනවා. මේ ළමයා කටේ තියාගෙන ඉඳලා හිමින් කටෙන් හලනවා. ගිලින්නේ නැහැ. අසූචි කනවා. අවසානයේ දෙමව්පිය කල්පනා කරා ඔය මොනවා හරි කමක් නැහැ. ඔය ලොකු වෙනකොට ඔය ඇරෙයි පොඩි දරුවනේ කියලා. දැන් මේ ළමයා අසූචි කන්න ඉඩ ඇරියා. ඉතින් වෙන මොනවා කරන්නද? ඒ වගේ පිලුණු වෙච්ච දෙයක්, පිළිකුල් සහගත දෙයක්, කුණු වෙච්ච දෙයක්, අසූචි වගේ දෙයක් ඒවා තමයි රස කර දන ගාගෙන ගිහිල්ලා ඒවා රස කර කනවා. කොහෙද අසූචි ගොඩවල් තියෙන්නේ? අන්තං ගදාවත් දන ගාගෙන හරි බඩ ගාගෙන හරි යනවා. ඇඳුම් අඳිනවා. ඇඳුම අඳින්නේ ගලවනවා. මොන විදිහට ඇඳුමක් ඇඟට දැම්මත් ඇඳුම ගලවනවා. අර පසේ බුදු කෙනෙකුට සිවුරට ගරහ කරපු කර්ම විපාක ඇඳුමක් අඳින්නේ. පාත්‍රයට අසූචි බෙදපු අකුසල විපාකේ ආහාරයක් මොන විදිහට කෑම කවන්න හැදුවත් අසූචි තමයි කන්නේ. කෑම කන්නේ. දැන් දෙමව්පියන්ට මේ දරුවා පුදුම මානසික පීඩනයක්. මේ අය කතා වුණ කමක් නැහැ. ওই ළමයා ලොකු වෙනකොට ඕක ඇරිලායි. නෑදෑයෙකුටවත් දැන් කියන්නේ. ළමයා වහගෙන ඥාති සම්බන්ධතා ගොඩාක් ඈත් කරලා ආරංචි නොවන විදිහට දරුවගේ විස්තරේ දරුවා යන්තම් ටික හදාගත්ත හරියන්නේම නැහැ. ලොකු වෙනකොට
ඇවිදින්න පුළුවන් කාලේ අසූචි වලවල් වල බැහැගෙන කනවා. හොය හොයා යනවා. ඇඳුමක් අඳින්නෙම නැහැ. ගෙදර අය කතා වුණා කරන්න දෙයක් නැහැ. පරම්පරාවටම ලැජ්ජාව. පෙර නිගණ්ඨයෙක්වත් වෙන්නේ නැති ඇඳුම් අඳින්නේ නැත්තේ. අපි නිගණ්ඨ ආරාමයකට ගිහිල්ලා දරුවා බාර දෙමු කියලා වෙන ඈත පළාතක නිගණ්ඨ ආරාමයකට උදේ පාන්දරින් මිනිස්සු නැගිටින්න කලින් දරුවත් වඩාගෙන අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා දැන් ළමයාව නිගණ්ඨයන්ට බාර දුන්නා. මේ දරුවා උපන්දා ඉඳන් ඇඳුමක් අඳින්නේ නැහැ කියෝ. ඉතින් නිගණ්ඨයොත් හිතුවානේ අපේ ජාතියේම කෙනෙක් වෙන්නේ නැති ආයි ඉපදිච්ච මේ අපේම කෙනෙක් තමයි කියලා අපිට හොඳයි අපි හදාගන්නම් කියලා ළමයාව නිගණ්ඨ ආරාමයෙන් බාරගත්තා. ළමයා බාර දීලා දෙමව්පියෝ ආවා. අඬා අඬා ආවා අම්මයි තාත්තා අනේ අපේ අවාසනාවට ඉඳලා ලැබිච්ච දරුවා. දැන් අර නිගණ්ඨ ආරාමේ මෙන්න බලද්දි මේ කොල්ලා අසූචි වලක බැහැගෙන පිළිකන්නට ගිහිල්ලා අසූචි ගොඩවල් කනවා. නිගණ්ඨයෝ ගහලා පැන්නුවා මේ මොකෙද්ද මේ අසූචි කන එකේ මේ කණන් අපේ ජාතියකින් නෙමෙයි කියලා අර දරුවට ගහලා පැන්නුවා. ගුටි කාගෙන ලේ පෙරාගෙන මේ පොඩි දරුවා නිගණ්ඨ ආරාමෙන් පැනලා දීවා. දැන් දෙමව්පියොත් නැහැ ආරාමෙත් නැහැ කිසි රැකවරණක් නැහැ. පාරවල් දිගේ යනවා පාර අයින් වල තියෙනවා අසූචි ගොඩවල්. වාඩි වෙලා රස කර කර අසූචි කනවා. මිනිස්සුත් දකින්නකොට මේ මොකෙද්ද මේ අසූචි කන එකෙක් කියලා මිනිස්සුත් ගහනවා. ගුටි කාගෙන දුවනවා. ඔහොම ගිහිල්ලා බොහෝ කාලයක් දැන් පාරවල් වල වීදිවල කුණු බාක්කි වලට බහැලා ඒවා කනවා. අසූචි ඒවා තමයි රසම ආහාරය. ඔහොම කාලයක් ඉඳලා යන්තම් ටිකක් තේරෙන කරන වයසේ එනකොට මිනිස්සු ගහනවා දකින්න තැන මිනිස්සු ගහනවා පොළු වලින් ගහනවා ගල් වලින් ගහනවා ගමකට එන්න දෙන්නේ. අවසානයේ මහා කැලේකට ගිහිල්ලා කන්දක් උඩට ගිහිල්ලා මෘතයක් පුරන්න පටන් ගත්තා. කන්දක් උඩට ගිහිල්ලා තනි කකුලෙන් හිටගත්තා. ඒ කාලේ ඔය එක එක දරුණු වෘත්ත සමාදන් වෙච්ච තාපසවරු ඉසිවරු නොයේක් ಜಾති අය ඉඳලා තියෙනවා. මෙයත් මොකද කරේ කන්දක් උඩට ගිහිල්ලා දැන් අපි හිතමු දැන් ওই වැඩේ පටන් ගත්තේ අවුරුදු 10න් වගේ කියලා. 10න් කියලා නිකන් හිතාගමු. කන්දක් උඩට ගිහිල්ලා තනි කකුලෙන් ඉන්නවා දවල්ට. ඒ කකුල රිදෙනකොට ඊළඟ කකුලට මාරු වෙනවා. ගහක වැලකට කකුල දාගෙන ඉන්නවා ගහ අල්ලගෙන. දවල් තිස්සේ මොනවත් නැහැ. හුලං ගිලිනවා කට ඇරලා හුලං ගුලියක් අරගෙන ගුඩුස් ගාලා එක කිලිනවා. කෙස් රැවුල් වැවෙනකොට තද පුංචි ගල් කැට දෙකක් තියලා තද කරලා ඇද්දකින ඇදලා තමයි කියන ගැලෙව්වේ. මේ කර්ම විපාක ගෙවන හැටි මොන දුකක්ද කියලා හිතන්න. කෙස් රැවුල් ඇදලා ගලවනකොට ලේනවා. ඉදිමෙනවා. ඒ දුක විඳගෙන ඒ රුතයක් සමාදන් වෙලා හිටියා. රැට මොකද කරන්නේ? කරවල වැටුණට පස්සේ යනවා වියලි අසූචි හොයාගෙන යනවා. කැලේ ඇවිදලා අසූචි කනවා. පාරට ගිහිල්ලා අසූචි වලවල් හොය යනවා. දවල් තිස්සේ තනි කකුලෙන් හිටගෙන කන්දක් මුදුනට වෙලා ඉන්නවා. රැට අසූචි හොය යනවා. ඕක තමයි ජීවිතේ. ඔය ජීවිතේ කන්ද උඩ විතරක් අවුරුද්දක් දෙකක් අවුරුදු 5ක් 10ක් නෙමෙයි අවුරුදු 55ක් ඔය ජීවිතේ ගත කරා කියන. දැන් ඔබ හිතන්න ඔය කන්ද උඩට නැග්ගේ අවුරුදු 10ෙන් නම් අවුරුදු 55ක් ඔය ජීවිතේ ගත කරා කියන්නේ එතකොට අවුරුදු 65ක්. බුදුරජාණන් වහන්සේ ඒ නගරේ පහළ වෙලා වැඩ ඉන්නවා. මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා කාටද අද මම පිහිට වෙන්නේ? අර අකුසල විපාකේ ගෙවන මෙයාගේ නම ජම්බුක. අකුසල විපාකේ ගෙවන ජම්බුක බුදු ඇසට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අසලීම වැඩම කරනවා. මිනිස්සුන්ට පිහිට වෙනවා දෙව් මිනිස් ලෝකයාට දහම් දෙසනවා. අවුරුදු 55ක් ඔය දුක විඳගෙන අර කන්ද උඩ අසූචි කක ඇඳුමක් අඳින්නේ නැහැ. නිර්වතින් ඉන්නේ ඇඳුම් අඳින්නේ නැහැ. අසූචි කකා ඔය දුක විඳගෙන අවුරුදු 55ක් කන්ද උඩ ඔය වෘතේ පුරලා දැන් අර පෙර සසරේ අකුසල විපාකේ පසේ බුදු කෙනෙකුට ගරහා කරලා සිවුරට ගරහා කරලා පාත්‍රයට අසූචි බෙදපු අකුසල විපාකේ දැන් ගෙවිලා ඉවර වෙගෙන යනකොට අන්න පෙර සසරේ කරපු පින් මත උනා. එදා උදෑසන බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනකොට
කාටද අද මම පිහිට වෙන්නේ කියලා බුදු ඇසින් බලනකොට බුදුරජාණන් වහන්සේ මේ ජම්බුකව දැක්කා. පෙර සසරේ බොහෝ පින් තියෙන කෙනෙක්. පසේ බුදු කෙනෙකුට ගරහා කරපු අකුසල විපාකයක් මේ ගෙවන්නේ. ඒ කර්ම විපාකේ දැන් බොහෝ ප්‍රමාණයක් ගෙවිලා අවසానයි. දැන් ජම්බුකට නිවන් දකින්න පින බලවත්. බුදුරජාණන් වහන්සේට බුදු ඇසට මේ කාරණේ වැටහුණා. එදා උදේ බුදුරජාණන් වහන්සේ පාත්තර සිවුරු අරගෙන පිණ්ඩපාතේ වැඩම කරලා දානේ වළඳලා අවසන් වෙලා දවල් කාලේ ජම්බුක ඉන්න අර කන්ද මුදුනට බුදුරජාණන් වහන්සේ වැඩම කරා. දැන් ජම්බුක ඉන්නවා. හවස් වෙනකොට දැන් බුදුහාමුදුරු පිණ්ඩපාතේ දවල් දානෙත් වළඳලා හවස් වරුවේ කන්ද මුදුනට වඩිනකොට මේ කන්ද මුදුනේ තියෙන ගහක් ළඟ තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. ඒ කකුල රිදෙනකොට ඊළඟ කකුලට කෙස් රැවුල් උගුල්ලනවා. නාලට අවුරුදු ගානකින් ඇඟක් පිරිසිදු කරලා නැහැ. ඇඟේ ඇඳුමක් නැහැ. නිර්වතින් ඉන්නේ ඇඟ පුරාම දූවිලි ගාගෙන කුණු ගාගෙන තට්ටු පිටින් ඇඟේ කුණු. බුදුරජාණන් වහන්සේ මේ ගහ අසලම නිසීදන එලාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. ඉතින් බුදුහාමුදුරුවෝ එතනට ගිහිල්ලා ඇහුවා ජම්බුක මොකද මේ තනි කකුලේ? එතකොට බුදුරජාණන් වහන්සේට කියනවා මගේ ගුණ කඳ මේ මහ පොළොවට දරන්න බෑ කිව්වා. ඒ නිසායි කිව්වා තනි කකුලෙන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ආයෙමද කියලා ඒ ගහ යට බුදුරජාණන් වහන්සේ නිසීදන එලාගෙන විවේකයෙන් භාවනා කරනවා. දැන් ජම්බුක ඒ ගහ අයිනෙම තනි කකුලෙන් හිටගෙන ඉන්න. කකුල රිදෙනකොට ඊළඟ කකුලට මාරු වෙනවා. හවස් වෙනකන් හිටියා. බුදුහාමුදුරු භාවනාවේ. කරවල වැටුණා. ඒත් තථාගතයන් වහන්සේ තාම භාවනාවේ. දැන් ජම්බුකට බඩකිනි. කෑම මතක් වෙනවා. අසුචි. හිමින් කකුල බිම තිබ්බා. කකුල් දෙක දැන් බිම තිබ්බා. බුදුරජාණන් වහන්සේ බැලුවා යන්නෙත් නෑ. තාම මේ භාවනා කරනවා යන්නෙත් නෑ මෙතනින් මට කෑම ටිකක් හොයාගන්න. දැන් කරන්න දෙයක් නෑ. මං මගේ වැඩේ කරගන්නවා කියලා හිමීම කකුල බිම තියලා ඇහෙන නෑහෙන ගානට අඩිය තිය එතනින් පිටත් වෙලා යන්න ගියා. බුදුරජාණන් වහන්සේ කතා කරනවා ජම්බුක ඔබ යන තැන මන් දන්නවා කිව්වා. ජම්බුක ඔබ බොහෝ පෙරපින් තියෙන කෙනෙක්. ඔබ පෙර සසරේ පසේ බුදු කෙනෙකුට නින්දා කරලා ගරහා කරපු අකුසලයක් ඔබ මේ ගෙව්වේ. ජම්බුක ඔබේ මේ අකුසලේ දැන් ගෙවිලා අවසానයි. ජම්බුක කොහොම වාඩි වෙන්න කිව්වා. ඒ බුදු වදන ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියපු ඒ බුදුහාමුදුරන්ගේ වචන ටික සම්පූර්ණ ජීවිතේ වෙනස් වුණා. පෙරපින් මතු වුණා. එහෙම වැඳගෙන වාඩි වුණා. අනේ ස්වාමීනි මට පිහිට වෙන්න. ඔබ වහන්සේ මට පිහිට වෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරා මෙහෙ එන්න මහණෙනි. මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ. සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරනකොට ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. භික්ෂුවක් හැටියට 이르දියෙන් ශරීර වෙනස් වෙලා පහළ වුණා. අපිට හිතා ගන්න බැරි දෙයක්. 이르දිය කියලා කියන්නේ 이르දි හැකියාව බුදු කෙනෙක්ගේ අචින්ත්‍යයි. 이르දි විශ්ය අචින්ත්‍යයි. බුදු කෙනෙක් පින් ඇති කෙනෙකුට ශ්‍රී හස්තේ දිගු කරලා මෙහෙ එන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරද්දී කෙස් රැවුල් ඉවත් වෙනවා ඉබේම. අර ශරීරේ මඩ අපිරිසිදු වෙලා තිබිච්ච නාලනේ අවුරුදු ගානේ මුළු ශරීරෙම ඉබේ පිරිසිදු වුණා. ඇඟට ඇඳුමක් ඇඳපු නැති උපන්දා ඉඳන් ඇඳුමක් ඇඳලා නැති ජම්බුකගේ ශරීරයට අරහත් දජයක් චීවරයක් ඉබේම 이르දියෙන් පහළ වුණා. පාත්‍රයක් පහළ වුණා. පාත්‍ර සිවුරු දරව භික්ෂුවක් විදිහට 이르දියෙන් ස්වරූපේ වෙනස් වෙලා බුදුහාඳුරු ඉදිරියේ පෙනී හිටියා. බුදුරජාණන් වහන්සේ ජම්බුකට දහම් දෙසුවා. ඒ දේශනාව අහලා අවසන් වෙනකොට ජම්බුකගේ පෙර පින බලවත් වුණා. දේශනාව අවසන් වෙනකොට කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් ධර්මය අවබෝධ කරගත්ත උත්තම කෙනෙක් බවට පත් වුණා. බලන්න පිංගතුනි සසරේ පිං කරගෙන නිවන් දකින්න පිං කරගෙන ආවත් ඒ පින තිබුණත්
ඒ පින් කරන අතරතුර කරපු අකුසල විපාක ගෙවලමයි නිවන් දකින්න උනේ. එක ගෙවන්න වුණා. බුදුරජාණන් වහන්සේ නගරේ පහළ වෙලා වැඩ සිටියත් බුදුරජාණන් වහන්සේ දින පතා මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බැලුවත් කාටද මං පිහිට වෙන්නේ? අර අකුසල විපාක කිවිලා අවසන් වෙනකම් බුදු ඇසට යොමු නැහැ ජම්බුකව. ඒ නිසා යම් කර්මයක් කරොත් ඒක ගෙවන්න වෙනවාමයි. ඒ නිසා ඔබ හිතන්න එපා අපි ගොඩක් පින් කරලා තියෙන නිසා කරන අකුසල් පිනෙන් කැපිලා යනවා කියලා හිතන්න එපා. ඔබ කරන පින්කම් වල විපාක ඔබට එනවා. හැබැයි ඔබ කරන අකුසල විපාකත් ඔබට අරගෙන යන්න වෙනවා. ඒ නිසා මේ පින්පව් විපාක සසරේ සෙවණැල්ල වගේ පස්සෙන් එනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ උපමා බුදුහාමුදුරු පෙන්වුවේ මහණෙනි චේතනාවක් පහළ කළ යම් අකුසලයක් කරොත් ගුණා පසුපස බැඳි කරත්තය වගේ සසරේ විපාක පස්සෙන් එනවා. චේතනාවක් පහළ කළ යම් පිනක් කරොත් ඒ පිනේ විපාක සෙවණැල්ල වගේ පසුපස එනවා. දැන් සෙවණැල්ල කියන්නේ අපේ පස්සෙන් ආව කියලා අපිට කරදරයක් වදයක් දුකක් නෙමෙයි. හැබැයි ගුණා කරත්තය ඇදගෙන යන්නේ සනීපෙටද? ඒක දුකක් වෙහෙසක් පීඩාවක්. ඒ නිසා සසරේ තමන් කරපු කර්ම විපාක තමන්ට සංසාරේ අරගෙන යන්න වෙනවා. රහත් උනත් මහරහතන් වහන්සේලාගේ ජීවිත කතා දිහා බලන්න. මේ ජම්බුක මහරහතන් වහන්සේගේ තේර ගාථා ඔබ හොඳට කියවන්න. ජම්බුක මහරහතන් වහන්සේ ගැන තේරී ගාථාවල තේර ගාථාවේ සඳහන් වෙනවා. උන්වහන්සේ රහත් වෙලා පිරිනිවන් පාන දවසේ උදාන වාක්‍ය ගාථාවලින් ප්‍රකාශ කරනවා. මම උපන්දා ඉඳන් මේ වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක්. මං ඇඳුමක් ඇඳපු කෙනෙක් නෙවෙයි. මං අසුචි ආහාර කරගෙන මහා දුකක් විඳපු කෙනෙක්. කෙස් රැවුල් උගුල්ලලා දැම්මා. මිනිස්සු ගේන ආහාර පාන දානි මං ප්‍රතික්ෂේප අර කැලේ ගහ කන්ද උඩ ඉන්නකොට සාමාන්‍ය ඕන තරම් රැවටෙන මිනිස්සු ඔය වගේ දුෂ්කර ප්‍රතිපදා පුරන තාපසයන්ට ඉසිවරයන්ට සමහර හොර තවුසන්ට රැවටිච්ච මිනිස්සු ඕන තරම් ඉඳලා තියෙන. අනේ උත්තමයන් වහන්සේ කියලා දානි හදාගෙන ගිහිල්ලා සාදු කියලා දීලා එන මිනිස්සු ඒ කාලෙත් ඉඳලා තියෙන. මිනිස්සු දානි අරගෙනත් ආවා කියනවා. ඇයි තනි කකුලෙන් හිටගෙන ඉන්නේ? උත්තමයෙක් කියලා හිතාගෙන. ඒ ජම්බුක කාගේවත් ආහාරයක් ගත්තේ නැහැ කියන. අවසානයේ මිනිස්සුන්ගෙන් බේරෙන්න බැරි නිසා තනකොළ ගහක් කඩලා අරගෙන අර ගෙනාපු ව්‍යංජන භාජනයකට දාලා ඒක ගස ඇරලා යන්තම් දිවේ ගාගෙන කිනවලු උඹලට පින් දැන් අරන් ඵලයල්ලා කියලා. අනේ අර මෝඩ මිනිස්සු සාදු කී අරගෙන යනවා ආපහු. ඔය විදියට රැයට ගිහිල්ලා අසූචි කකා දුක් විඳ අවුරුදු 55ක් ජීවත් වුණා. ජම්බුකම කියනවා මම මේ වගේ මහා දුකක් විඳපු කෙනෙක්. නමුත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට මාව යොමු වුණා. උන්වහන්සේ මාව හොයාගෙන වැඩම කරා මට දහම් දෙසුවා. මම මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තා කියලා. පින්වතුනි ඒ උතුම් ජම්බුක මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට බොහොම ලස්සන උදාන ගාථාවලින් කල්යාණ මිත්‍ර සේවනයේ බුදු කෙනෙක් මුණ ගැහිීමේ වටිනාකම ලස්සනට දේශනා කළ උන්වහන්සේ පිරිනිවන් පෑවා. දැන් ඔබ හිතන්න රහත් වෙන්න පින තිබ්බ මහරහතන් වහන්සේ නමක් වෙන්න පින තිබ්බ කෙනෙක් නේද මේ? ඒ ජීවිතේ අවුරුදු 55ක් අර වගේ දුක්ඛිත ජීවිතයක් ගත කරේ. ඒ නිසා රහත් වෙන්න පින් පුරාගෙන ආවත් සසරේ කරපු කර්ම විපාකත් ගෙවාගෙනම රහත් වෙන්න වෙනවා. අන්න ඒ නිසා කොයිම වෙලාවකවත් ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අකුසලේ පුංචි කියලා හිතන්න එපා කියන. සමහරගෙන ඔය පොඩි ඔය මොකද්ද ඔය පුංචි අකුසල ඕවා විපාක දෙන්නේ නැහැ කියන. සමහර මහා අති පඬිත අදහස් කියලා ඔය මදුරුවෙන් මැරුවට කමන්නේ ඔය පොඩි සතෙක් ඕවා ගාණක් නැහැ. ඕවද මේ මිනිස්සු කරන්නේ. අන්න ඒ වගේ තමන්ගේ පව්කම් සාධාරණීකරණය කර කර රටේ ඉන්න මහා පව්කාරයෝ ලෝකේ පව්කම් කරන මිනිස්සු මහා අපරාධකාරයන්ව ඒව තමයි ආදර්ශයට පෙන්න තමන්ගේ අකුසල් සාධාරණීකරණය කර කර පව්කම් කර කර ඉන්න මිනිස්සු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා දැන් නිකන් හිතන්න ඔබ කිරි කලයක් මේ කලේම හොඳට කිරි දෙව්වත් එක ගොම බින්දුවකින් කිරි කලේ මොකද වෙන්නේ?
ඊළඟට වතුර භාජනයක් තියෙනවා පිරිසිදු වතුර එක පුංචි ලුණු කැටයකින් අර භාජනයේම ලුණු රහ වෙලා යනවා වෙනස් වෙනවා. ඒ නිසා ජීවිතයේ සමහර වෙලාවට එක අකුසලයක් මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. මරණ මංචකයේ පිනකට වඩා අකුසල් බලවත් වීම බලවත්. පිංගතුනි මතක තියාගන්න අපේ හිත අපේ විඥානේ අපි මේ සංසාරේ යන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් විඥානයක් අරගෙන අපි සසරේ යන්නේ. අපේ හිත අපේ විඥානේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත දෙයක්. එතකොට අකුසල මූලයන්ගෙන් හටගත්ත හිත අකුසලයටයි වැඩිපුර ඇදෙන්නේ කුසලයට නෙමෙයි. කුසලයට හරවන්න අමාරුයි. කුසලයට හරවන්න නම් ආතාපි කෙලෙස් තවන වීරිය සම්පජාන හොඳ නුවණක් සතිමා හොඳ සිහියක් වීරියක් කොච්චර තියෙන්න ඕනද බලන්න සීල් ගන්න කොච්චර අමාරුද කියලා හිතන්න අවංකවම. දැන් පොයේ දවසේ එනවා. පොයේට සීල් ගන්න කොච්චර හිත හිටියත් කලින් දවසේ හිතෙනවා නේ අද බෑ හෙට. අද නොවේ හෙටයි. අනික බාලගිරි දෝෂේ වගේ එකක් එනෝනේ අද නොවේ හෙටයි. මේ පොයේට බෑ ඊළඟ පොයේට. එහෙම හිතෙනවා. අමාරුයි ලේසි නෑ. බනහන්න හිතනවා. හැබැයි මේ වෙලාව වෙනකොට හිතනවා නෑ ටෙලිනාට්ටි ඊළඟ කොටස අද මොකක් වෙයිද දන්නේ. හිත යන්නේ අර කාමයන්ට. සමහරට ප්‍රවෘත්ති දේශපාලන සාකච්ඡාව බනට වැඩිය ඒක වැදගත් කියලා හිතෙනවා. එහාට මෙහාට බැනගන්න අනුන්ගේ අඩුපාඩු කතා කරන කුණුගොඩවල් කතා කරන දේශපාලන සාකච්ඡා සමහරු මහ රෑ 12 1 වෙනකන් එයාට මෙයාට බැන මේ රූපවාහිනිය දිහා බලාගෙන කොහෙන් හරි ලෝකේ වෙන කොහේ හිටියත් මේවා හොයා හරි බලාගෙන තමන්ගේ ජීවිතය අකුසල් පුරව ගන්න මිනිස්සු කොච්චර ඉන්නවද? ඇහෙන් බලන දෙයකින් හිතක් සංසිඳෙන දෙයක් බලන්න. කනෙන් අහන දෙයකින් කෙලෙස් යටපත් වෙන හිත සංසිඳෙන දෙයකට හිත යොමු කරන්න. කියෙව්වත් ඔය කසිගපල් පත්තර කුණු ගොඩවල් කෙලෙස් ඇති වෙන දේවල් ද්වේෂය ඇති වෙන දේවල් අපරාධ මිනීමැරුම් රස කර ඕවා හොයන්න එපා. ලෝකේ ඕවා කවදත් තියෙනවා. බණ පොතක් කියවන්න බණක් අහන්න. මේ ඇස් දෙකෙන් බණ පොතක් කියවලා ධර්මයේ මෙනෙහි කරන්න. ඒ නිසා ධර්මානුකූලව ධර්මයේ සිහි කරගෙන ධර්මයේ මෙනෙහි කරගෙන ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අකුසලයකට හිතක් යොමු නොවන විදිහට හිත රැක ගන්න ඔබ දක්ෂ වෙන්න. ඒ නිසා පින්වතුනි අමාරුයි භාවනා කරන්න හිතන්න කොච්චර හිත කව් කියනවා. කොහොම හරි පටන් ගන්න ඕනේ තමයි. කොහොම හරි භාවනාවක් නම් කරන්න ඕනේ තමයි. ඉතින් භාවනාවක් නම් කෙරෙන්නේ නැහැ. ඔය ගොඩාක් සමහර බණ අහනවා පින්කම් කරනවා භාවනාව ගැන කතා කරන්න ගත්තොත් භාවනාව ගැන මහා ලොකු අදහස් තර්ක ඔහොම නෙමෙයි මේකයි කරන්න ඕනේ ඕවා නෙමෙයි කියලා උපදෙස් දෙන උපදේශකයෝ ඉන්නවා භාවනා. හැබැයි තමන් වාඩි වෙලා භාවනාවක් කරන්නේ තමන්ගේ හිත යොමු වෙන්නේ. කරන්න හිතා හිටියට අද නෙවෙයි හෙටයි. පස්සේ කරනවා හෙට කරනවා කියලා පස්සට යනවා ප්‍රමාදේ. ඒක තමයි අකුසල මූලයන් තුල පිහිටපු විඥානයක් තියෙන කෙලෙස් සහිත හිතක් තියෙන කෙනාගේ හිතේ ස්වභාවය. හැම වෙලෙම හිත අදින්නේ ප්‍රමාදයට, අකුසලයට, අපාය පැත්තට. පින්වතුනි ඔබ මේ බණ ඇහුවට ඔබ ලෝකේ කොහේ හිටියත් ඔබ මේ බණ ඇහුවට මතක තියාගන්න සතර අපාය මහ ගෙදර කරගත්ත පිරිසක්. මේ hina වෙලා හිටියට නිරේගාමි අකුසල් ඔබේ හිත ඇතුලේ තියෙනවා. ඔබ මේ hina වෙලා කකා බිබී ජීවත් වුණාට අපිට නම් ගාණක් නැහැ කියලා හිතුවට දැන් ඔබ මැරුණොත් තිරිසන් ලෝකේ උපදින ආශ්‍රව ඔබේ හිත ඇතුලේ තියෙනවා. ඔබ ප්‍රේත ලෝකෙට ඇදගෙන යන ආශ්‍රව ඔබේ චිත්ත අභ්‍යන්තරයේ තියෙනවා. අසුර අපායට ඇදිලා යන ආශ්‍රව ඔබේ හිත ඇතුලේ තියෙනවා. සතර අපායට ඇදිලා යන කෙලෙස් ඔබ තුල තියෙනවා. ඒවා නැති වෙන්නේ සෝවාන් වෙනකොට. ඔබ යම් දවසක සෝතාපන්න ඵලයට පත් වුණා නම් අන්න ඔබ සදහටම සතර අපායෙ මිදිච්ච කෙනෙක්. ඔබ ධර්මය අවබෝධ කරගෙන නැත්නම් ඔබ සෝවාන්වත් වෙලා නැත්නම් මතක තියාගන්න ඔබ අපායෙ මහ ගෙදර කරගෙන ඉන්න කෙනෙක්. ඒ අනතුර තුලයි ඔබ ජීවත් වෙන්නේ. ඒ නිසා
විශාල අනතුරක් තුළ සතර අපායට ජීවිතේ බර වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහා ගෙදරට හිත ඇදෙනවා වගේ. ඔබ ජීවත් වෙන, ඔබ කැමති, ඔබ ආසා කරන, ඔබ ප්‍රිය කරන ඔබේ ගෙදර මහා ගෙදර හිත එතන තියෙන්නේ. රසාවට ගියත් ගෙදර එනකන් ඉවසුමක් නැහැ. කඩේට ගියත් බඩු ටික ගත්ත ගමන් එන්නේ ගෙදර. නෑදෑ ගෙදරක ගියා. ඉන්න කිව්වොත් දවසක් ඉඳී, උපරිම දෙකක් ඉඳී. කොහේ ගියත් ගෙදර තරන්නේ නැහැ කියලා අපි කියනවා. ඇයි අපේ හිත ඇදෙන්නේ? හිත බැඳිලා යන්නේ එතනට. බුදුරජාණන් වහන්සේ ඔය උපමාව අරගෙන පෙන්වුවා සංසාරික සත්‍යයා සතර අපායට බැඳිලා තියෙන මහා ගෙදරට හිත ඇදෙනවා වගේ. එතනට ඇදෙන්නේ. එවැනි හිතක් කුසලයට හරවන්න ලේසි නෑ. ඒ නිසා පින්වතුනි හැම වෙලාවෙම කර්මඵල ගැන හිතන්න. දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා නිතර මෙනෙහි කරන්න. අප්‍රමාදීව කුසල් වඩන්න. දැන් මේ අපි කතා කරන මේ හැම දේශනාවක්ම ඔබ කොච්චර බණ ඇහුවත් බුදුරජාණන් වහන්සේගේ 84000ක ධර්මස්කන්ධේ අපේ බුදුහාමුදුරන්ගේ විතරක් නෙමෙයි මේ ලෝකේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ බුද්ධ දේශනා සියල්ලම කැටි කරලා ගත්තාම කැටි වෙන්නේ සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල් වලින් වළකින්න කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්න සචිත්ත පරියෝදපනං තමන්ගේ හිත ස්වචිත්තය දමනය කරන්න හිත දමනය කරගන්න සචිත්ත තමන්ගේ හිත දමනය කරන්න ඒ තම් බුද්ධානුශාසන මේක තමයි සියලු බුදුවරුන්ගේ අනුශාසනාව ඒ නිසා අකුසල් වලින් වළකින්න අකුසල කර්ම කරන්න එපා පුංචි අකුසලේ පවා බිය දකින්න කුසල් කරන්න පුළුවන් තරම් පින් කරන්න සිත කය වචනේ මුල් කරගෙන පින් දහම් කුසල් දහම් රැස් කරන්න අපිට අග්‍ර පින් රැස් කරන්න පුළුවන් ඔබ නිතර බුදු ගුණ හිතනවා නම් මෛත්‍රී භාවනාව වඩනවා නම් ධර්මයේ ගුණ සිහි කරනවා නම් ගෙදර හිටියත් පුටුවක වාඩි වෙලා හිටියත් ගමනක් යන ගමන් වුණත් නිදාගන්න ගියත් නිින්ද යනකම් බුදු ගුණ මෙනෙහි කරන්න මෛත්‍රිය වඩන්න හිත ධර්මයේ තුල කුසල අරමුණක රඳව ගන්න අඩු ගානේ කරපු පින්කම් සිහි කරන්න ඒකත් භාවනාවක් ත්‍යාගානුස්සතිය සචිත්ත පරියෝදපණං තමන්ගේ හිත දමනය කරනවා භාවනා කරනවා භාවනාවෙන් තමයි හිතක් දමනය කරන්න තියෙන අර අපාය පැත්තට අකුසලයට නැඹුරු වෙච්ච හිතක් කුසලයට හරවන්න තියෙන භාවනාවේ ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරියෙන් හොඳ නුවණින් හොඳ සිහියෙන් භාවනාවකට හිතක් යොමු කරගෙන කුසලයට හිත හරව ගන්න ඒ විදිහට ඔබ දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න අන්න එතකොට ඔබට ඔබේ ජීවිතේ ධර්මාවබෝධය පැත්තට හරව ගන්න පුළුවන් පින්වතුනි මේ අපිට තේරෙන්නේ නැති වුණාට අපිට නොපෙනුණාට අපි ඉන්නේ ලේසි පහසු භයානක අනතුරු සහගත ලෝකෙක අපි ජීවත් වෙනව නෙමෙයි අපිට මේ නිකන් තියෙන මේ ප්‍රශ්න මේ කොරෝනා ව්‍යසනය මේ තියෙන වසංගත රටවල් වල අරබුද දේශපාලන ප්‍රශ්න මහා ලොකු ප්‍රශ්න හැටියට ලෝකෙ එදිනෙදා අපිට පේන්න පුළුවන් ඒ සියල්ලට වඩා විශාල අනතුරක අපි ඉන්නේ සතර අපායේ මහ ගෙදර කරගත් අනතුරක දැන් මැරුණොත් නිරේට වැටෙන්න පුළුවන් කවුරුත් නැහැ ඔබ හම්බ කරපු සල්ලි ඔබේ ගෙවල් දොරවල් ඔබේ යාන වාහන ඔබේ උගත්කම් ඔබේ තානාන්තර උපාධි ඔය එකක්වත් ඔබට පරලෝ පිහිට පිණිස පවතින්නේ නැහැ හුස්ම ටික ගිය ගමන් නිරිසතෙක් හැටියට අපායේ පහළ වෙන හිතක් නම් ඔබට තියෙන්නේ කොයි වෙලේ හරි හුස්ම ටික ගියොත් තිරිසන් ලෝකයක පෙරේත ලෝකයක වැටෙන විදිහේ මනසක් නම් ඔබට තියෙන්නේ. ඔබ ඉන්නේ අනතුරක. අන්නේ අනතුරෙන් මිදෙන්නයි වීරිය වඩන්න ඕනේ. ඒ නිසා අද දවසේ මේ බණ ටික අහලා හිතට දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය මරණය කරා ලං වෙන මේ ජීවිතය තුල මං කොහොම හරි උතුම් ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා. ධර්මාවබෝධයේ පිරිස වීරිය වඩනවා. මමත් මේ ගෞතම බුද්ධ ශාසනය අවසන් වෙන්න පෙර උතුම් ධර්මීය අවබෝධ කරගන්න මහන්සි ගන්න වීරිය ගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන දැඩි අදිෂ්ඨානෙ ඔබ ඇති කරගන්න. තේ පිණිස ඔබ හැම දිනාටම වාසනාව තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා.
ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදුනේ වෙන්නප්පුවේ විද්‍යාල මාවතේ පදිංචි නන්දසිරි පෙරේරා මහතා අභාව ප්‍රාප්ත වී 2020 4වෙනි මාසේ 27 වෙනි දිනට වසර 20ක් පිරින නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණක්. ඒ වගේම මියගිය සහෝදරයන් වන වික්‍රමසිංහ කුමාරගම, චන්ද්‍රසේන කුමාරගම, ගුණරත්න කුමාරගම කියන අයට පින් අනුමෝදන් කිරීමත් මුල් කරගෙන මේ ධර්ම දානමය පින්කම සිදු කරනවා. ඒ ජයන්ති කුමාරගේ මහත්මියගේ පාර්ශවයේ මිය පරලව යන්නට යෙදුණු සියලුම සංසාරගත පරම්පරාගත ඥාතීන් හැම දෙනාමත් නන්දසිරි පෙරේරා මහතාගේ පවුලේ මිය පරලව යන්නට යෙදුණු පරම්පරාගත සියලුම දෙනා සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම අරමුණ. ඉතින් එහෙමනම් ඒ මිය පරලොවගේ නම් සඳහන් කර සියලු දෙනාම නන්දසිරි පෙරේරා ඒ පියාණන් ඇතුළු පරම්පරාගත සියලුම ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි බිරිඳ වන ජයන්ති කුමාරගම සහ දරු තිදෙනා වන ප්‍රදීප් පෙරේරා, සංජේ පෙරේරා, ඉසුරු පෙරේරා සහ ලේලිවරු ආදරණීය මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඒ හැම දෙනාටමත් ඒ වගේම සුජීවත්ව ඉන්න පියවරු අත්තා ඇතුළු සියලු ඥාතීන් හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා. ඒ හැම දෙනාටමත් ලැබුවා වූ 2021 වසර තුල 70 වසරක් සම්පූර්ණ වෙන ජයන්ති කුමාරගම මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පන්නිය සැලසේවා කියලා එතුමියට ආශිර්වාද කිරීමත් ඒ දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය අද මේ ධර්ම දානමේ පින්කමේ අරමුණු අතර සඳහන් වෙනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේට උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපිටත් ආශිර්වාද කරනවා. ඒ වගේම ගයාන් මහත්මයා ඇතුළු සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණේ කළ ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක්, පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසර 20කට පෙර අප්‍රේල් මාස 27 වන දින පරලෝ සැපත් වෙන්නපුවේ විද්‍යාල මාවතේ පදිංචිව සිටි නන්දසිරි පෙරේරා මහතාට පුණ්‍යානුමෝදනා සිදු කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කරනු ලැබූ සුමధుර ධර්මදේශනාවයි. සිදු කරගත්තා වූ මෙම ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් අද පින්බර දායකත්වයෙන් කටයුතු කළ ජයන්ති කුමාරගම මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන සදැහැති ඔබට තවත් මහඟු පින්කමකට දායක විය හැකියි. ඒ ඊතා අසාධ්‍ය තත්ත්වයේ සිටින වකුගඩු රෝගියෙකුට O වර්ගයේ හෝ A වර්ගයේ රුධිර කණයට අයත් වකුගඩුවක් දන් දීමට කැමති වයස අවුරුදු 35ත් 50ත් අතර අයෙක් වේ නම් පරිත්‍යාගශීලී ඔබ ඉක්මනින්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට දැන්ම කතා කරන්න. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කරවා ගැනීමට දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව අදම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි.
දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.